समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी अद අපේ පින්වත් පිරිස මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග සජීවීව සම්බන්ධ වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු ස්වල්පයක් ඉගෙන ගැනීමේ අභිලාෂය අරමුණ ඇතුව. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ කැනඩාවේ ජීවත් වෙන විනිපෙග් නුවර ජීවත් වෙන සදහවත් රුවන්ඩායස් මැතිතුමාගේ ඒ ස්වාමි පුරුෂයා ඒ දරුවෝ තුන් දෙනා දේශාන් පුතණුවන් දිනුක පුතණුවන් හිමාසි පුතණුවන් ඒ ආදරණීය දරුවෝ තුන් දෙනාගේ මව්තුමිය අපේ සදහවත් දායිකාවක් ලෙස කටයුතු කරපු සුභාෂිනී මැණික් මැතිණියට පින් අනුමෝදන් කිරීම සඳහා එතුමිය මාස 3කට කලින් පසුගිය නොවැම්බර් මාසේ 8 වෙනිදා අභාවයට පත් වුණා. ඇය රෝගීව කාලයක් හිටියා. ඇය රෝගීව සිටින කාලෙත් විවිධ අවස්ථාවල සද්ධර්ම දේශනාවන් සිද්ධ කරමින් වනදහම් අහමින් වනදහම් තව පිරිසකට අහඬ සලස්සමින් බොහෝ පින්කම් කරගත්තා. අපේ විනිපෙග් නුවර ජීවත් වෙන අපේ කල්යාණ මිත්‍ර වගේම අපේ ඥාතිවරයෙක් වගේ බොහොම සමීප අපේ අනුරුද්ධ වීරසිංහ මැතිතුමන් කාන්ති වීරසිංහ මෞතුමිය ඇතුළු ඒ පින්වත් පිරිසගේ සම්බන්ධීකරණය නිසා සම්බන්ධකම් නිසා බොහෝ පින් කටයුතු එතුමිය අපත් සම්බන්ධ කරගෙන සිද්ධ කරගත්තු බව මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. 3 මාසයකට කලින් ඇය මිය ගියත් ඇය වෙනුවෙන් මේ විදියට ධර්ම දේශනාවක් කරලා ඇයට පින් අනුමෝදන් කරන්න ඕන කියලා රුවන්ඩායස් මහත්මාණන් ස්වාමි පුරුෂයා ලෙස ඒ දරුවෝ තුන් දෙනා දේශාන් තිනුක හිමාෂි දරුවෝ තුන් දෙනා කල්පනා කළා. ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පූජනීය පොඩිසායන් වහන්සේලාට අද දවසේ දම්පැන් සකසා ගන්නට ප්‍රත්‍ය පහසුකම් සම්පාදනය කරලා බොහොම ශ්‍රද්ධාවෙන් ඒ පින් කුසලුත් අනුමෝදන් කරලා මේ වෙලාවේ ඔබ හැම දෙනා වෙනුවෙන් දහම් දේශනාවක් පවත්වලා ඒ පිනත් තමන්ගේ ආදරණීය බිරිඳට දරුවන්ගේ ආදරණීය අම්මට සුභාෂිනී මැණික් මහත්මිනියට අනුමෝදන් කරන්නටයි මේ සූදානම. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මෙත් සිතින් ඔබට යෝජනා කරනවා. ඔබත් බණ අහලා ඒ මිය ගිය මැතිණියට වගේම ඔබ නමින් මිය ගියපු සියලු ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට සුජීවත්ව සිටින අයට ඔබ හැම දෙනාගේම ආශිර්වාද කරන්නට ඔබට පුළුවන්කමක් අවස්ථාවක් තියෙනවා. අද මා ඔබත් එක්ක කතා කරන්නේ සුභාසිත සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතයේ මහා වග්ගයේ දේශනා කරපු ඊටාම වටින උතුම් සද්ධර්ම දේශනාවක් ධර්මානුකූල උතුම් පැහැදිලි කිරීමක් මේ දේශනාව තුළ තිබෙනවා. අන්තර්ගතය තුළ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. ඉමේහි භික්කවේ ඉමේහි කෝ භික්කවේ චතුහි අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති න දුබ්භාසිතා අනවජ්ජාච අනනුවජ්ජාච විඤ්ඤූ නන්ති
ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතා පරං ඒතද වෝච සත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා මහණෙනි, මේ මහණ සුභාසිතයම කියයි, දුර්භාසිත නොකියයි, ධර්මයම කියයි, අධර්මය නොකියයි, ප්‍රිය තෙපුල්ම කියයි, අප්‍රිය වචන නොකියයි, සත්‍යක්ම කියයි, අලික නොකියයි. අලික කියලා කිව්වේ බොරු. මහණෙනි, මේ කරුණු හතරින් සමන්වාගත වාක් සුභාසිත වෙයි, දුර්භාසිත නොවේයි, අනවද්‍ය වෙයි. විඤ්ඤාණ කියලා කියන්නේ නුවණැත්තන් විසින් නොගැහැරිය යුතුය. ඒ කියන්නේ ගර්හා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කළා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මේ සම්මා වාචා නැත්තම් සුභාසිතාච යා වාචා කියන උතුම් අංගය කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරනවා. නිවැරදිව කතා කිරීම. සුභාසිත දෙයක්, සුභාසිතයක් සංනිවේදනය කිරීම. යහපත් දෙයක් කියන එක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය හරියට අගය කරනවා. අද ඔබත් එක්ක මම ඒ අසුරු කරගෙන සාකච්ඡා කරන්නේ අපි අනිකට කතා කරන දේ සහ කතා කරන විදිය කොච්චර වැදගත් වෙනවද කියන කාරණේ. මොකද ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් මේ වගේ මඟ පෙන්වීමක් අපට සිද්ධ කරන්නෙම වචන එච්චර බලවත් නිසා. අපේ හොඳට හෝ අපේ නරකට කට ලොකු බලපෑමක් කරනවා. අර කියමනකුත් තියෙන්නේ හොඳට නරකට දෙකට කටමය කියලා. හොඳටයි නරකටයි දෙකටම කට හේතු වෙනවා. නිතර අපිට ලැබෙන පොඩි කාලේ උපදේශක් කට පරිස්සම් කරගනින් කියලානේ. කට පරිස්සම් කරගනින් කියලා පැරණි අත්තම්මලා සියලා අපිට කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා ඉගෙනගත්තු මිනිස්සු තමන්ගේ ජීවිතේදී තමන්ට තේරෙන විදියට මේ අර්ථය එක තැන්වල යොදවනවා. මාළුවා නැහින්නෙත් කටින්දා තමයි කියලාත් කියමනක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ කට කොච්චර බලගත්ු දෙයක්ද, බලගත්ු ඉන්ද්‍රියක්ද, මේ කටෙන් පිට වෙන ශබ්ද, මේ වචන කොච්චර බලගත්ුද, කෙනෙක් මානසිකව විනාශ කරලා දාන්නට, ලෞකිකව භෞතිකව විනාශ කරලා දාන්නට වගේම කෙනෙකුගේ වචන, මේ කටින් පිට වෙන වචන කොච්චර උපකාරවත් වෙනවද කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්න, සනසන්න, යහපත් කරන්න, නියුණු තත්වයකට කෙනෙකුගේ මේ ජීවිතය පත් කරන්න මේ වචන කොච්චරනම් උපකාරවත් වෙනවද. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නේ ධර්මයම කියන්නේ සුභාසිතයක් නම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සුභාසිත කියලා කියන්නේ ධර්මයට. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම භික්ෂුවකගේ සුභාසිතය කියන්නේ කොහොමද? ධර්මය. හාමුදුරු කෙනෙක් සුභාසිත ප්‍රකාශ කරනවා නම් උන්වහන්සේ ප්‍රකාශ කරන්න ඕන ධර්මය. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ. හාමුදුරු කෙනෙක්ගේ මුවින් දුර්භාෂිතයක් දේශනා කෙරුණොත් එයින් අර්ථවත් වෙන්නේ මොකක්ද? අධර්මය දේශනා වුණා කියන එකයි. එතකොට හාමුදුරු කෙනෙකු සුභාසිත ගුණය තමන්ගේ වචනයට අදාළව සුභාසිතය දියුණු කරනවා නම් ඒසායන්හන්සේ ධර්මය කියලා දිය යුතුයි. අධර්මය කෙනෙකුට දේශනා නොකළ යුතුයි. ධර්මය කියලා දිය යුතුයි නේ.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය වචනම කියන්නේය අප්‍රිය වචන නොකියන්නේය. ප්‍රිය වචනයක් විතරයි කියන්න ඕන. අප්‍රිය වචන කියන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොටයි මේ පැවිද්දා සුභාසිතයක් දේශනා කරපු කෙනෙක් වෙන්නේ. අප්‍රිය වචන කියන්නේ නැති ප්‍රිය වචන කියන කෙනෙක් වුණා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යම කියන්නේය අලික කියලා කියන්නේ බොරු නොකියන්නේය. ඇත්ත කියන්න ඕන බොරු කියන්නේ නැතුව ඉන්න ඕන. ඔන්න ඔය අංග ටික තියෙනකොට තමයි හමුදුරුවන් වහන්සේ නමකගේ වචන සුභාසිත වෙන්නේ. එතකොට ඒක හමුදුරුවන්ගේ වගකීම. තමන් sannivedanaya කරනවා නම් ඒදි sannivedanaya කරන්න ඕන උන්වහන්සේ පැවිද්දෙක් විදියට ධර්මය කියන එක. ඒ ධර්මය කිව්වම එතනදී ප්‍රධානයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. දුක ගැන ඇත්ත හාමුදුරු කෙනෙක් කියලා දෙන්න ඕන. හාමුදුරු කෙනෙක් මිනිස්සෙකුට දුක ගැන කියලා දෙනවා නම් දුක ගැන දේශනා කරනවා නම් දේශනා කරන්න ඕන ජාතිපි දුක්ඛං ඉපදීම දුකයි කියලා. ජරාපි දුක්ඛං වයසට යෑම දුක බව. ව්‍යාධිපි දුක්ඛං ලෙඩවීම දුක බව. මරණම්පි දුක්ඛං මරණය දුක බව. අප්‍රියයි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන්ෙක් එකතු වීම දුක බව. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුක බව. යම් කිච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් කැමතිද ඒක නොලැබෙනවා නම් ඒක දුක බව. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂිප්තව සමස්තයක් විදියට කෙටියෙන්ම දේශනා කළොත් පැවිද්දේ දුක කියලා දේශනා කරන්න ඕන පංච උපාදානස්කන්ධය. අන්න එතකොට දුක ගැන ඇත්ත කිව්වා වෙනවා. දුක පිළිබඳව සද්ධර්මයේ දේශනා කළා වෙනවා. හාමුදුරන් වහන්සේ කෙනෙකුට సంతానගත දුක පිළිබඳව කතා කරනකොට సంతానගත සමාජගත දුක වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි බුදුවරු මූලිකව අවධානය යොමු කරන්නේ සමාජගත දුක කෙරෙහිට වඩා సంతానගත දුකින් නිදහස් වෙන්න. බාහිර සමාජීය දුක්ඛ දෝමනස්යන් නිමා කරගන්නටත් බුදුදහමේ උපදෙස් තියෙනවා. හැබැයි බුදුදහමේ මූලිකම අර්ථය වන්නේ ආධ්‍යාත්මික දුකින් නිදහස් වීම. එතකොට ආධ්‍යාත්මික දුක විග්‍රහ කරලා දෙන එක සද්ධර්මය කියන ඇත්ත කියන බොරු කියන්නේ නැති හාමුදුරු කෙනෙකුගේ වගකීමක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දුකට හේතුව ලෙස සමාජීය දුකට හේතු රජවරුන්ගේ අකටයුතුකම් මැති ඇමතිලගේ අකටයුතුකම් සැමියාගේ බිරිඳගේ දරුවන්ගේ ආදී වශයෙන් විවිධ අයගේ අකටයුතුකම් ගැන සමාජගත දුක විග්‍රහ කරද්දී අපිට කතා කරන්න පුළුවන්. ඒත් මේ සසර දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාවනේ. තෘෂ්ණාව. සායනහන්සේ කෙනෙක් සුභාසිත දේශනා කරනවා නම් සත්‍ය දේශනා කරනවා නම් බොරු කියන්නේ නැත්තම් ප්‍රිය වචන දේශනා කරනවා නම් අප්‍රිය වචන දේශනා කරන්නේ නැත්තම් උන්වහන්සේ දේශනා කළ යුතුයි දුකට හේතුව තණ්හාව බව. දුකට හේතුව තණ්හාව බව. ඒක නීරස වෙන්න පුළුවන් කෙනෙකුට. කෙනෙකුට නීරස වෙන්න පුළුවන්. ඒ ඇත්ත අහන එක හරි නීරසයි. කෙනෙකුට කෙලින්ම කියලා දුන්නොත් ඔයා විඳවන්නේ ඔයාගේ තියෙන තණ්හාව හින්දා, ඔයාගේ තියෙන අපේක්ෂා හින්දා, ඔයා අනිත් එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා මේවා. එයා හින්දා නෙමෙයි ඔයා විඳවන්නේ. එයාගෙන් ඔයා බලාපොරොත්තු වෙන හින්දා කියන එක කියලා දෙනකොට එක පළමුවෙන් කෙනෙකුට හරි අමිහිරි දෙයක් වෙන්න පුළුවන්. මොකද ගොඩාක් අය එන්නේ එහෙම ඒව හන්ට නෙමෙයිනේ හාමුදුරු කෙනෙක් ගාවටවත්. ඇත්ත හන්ට නෙමෙයි එන්නේ. ගොඩාක් වෙලාවට එන්නේ තමන් හිතන් ඉන්න අදහස් සාධාරණීකරණය කරගන්න
හාමුදුරුවන්ගෙනුත් සහයක් ලබා ගන්න තමයි ගොඩක් එන්නේ. එතකොට හාමුදුරුවෝ හමු වෙන්න එන කෙනා හිතාගෙන එනවා මම දුක් විඳින්නේ මේ ළමයි ටික හින්දා, එයාලගේ තියෙන වැඩ හින්දා හාමුදුරුවන්ට කියලා මේගොල්ලොන්ට හොඳ අවවාදයක් දෙවන්න ඕනේ. මං කියන විදියට මේ වහගෙන කියාගෙන ඉන්න කියලා, මට කීකරු වෙන්න කියලා. එහෙම බලාපොරොත්තුවෙන් ආපු කෙනෙකුට හාමුදුරු කෙනෙක් මඟ පෙන්නනවා. උපාසිකාව නැත්නම් උපාසකතුමා, ඔබතුමා ගොඩාක් දුක් විඳින බව පේනවා. හැබැයි ඔබතුමා දුක් විඳින්නේ මේ ළමයින්ට ඔබතුමාගේ හිතේ අධික බැඳීමක් තියෙනවා. ඔබතුමා ඔබතුමිය දැඩි ලෙස මේ ළමයින්ගෙන් දේවල් අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් හරි වෙන්නේ නැතිකොට ඔබතුමා විඳවනවා, දුකටපත් වෙනවා, කලකිරෙනවා. ඉතින් ඔබතුමාගේ ඇත්ත හේතුව තියෙන්නේ ඔබතුමා ගාව කිව්වොත් නුවණ නැති කෙනෙක් නම්, අනුවණ කෙනෙක් නම් එයා පන්සලෙන් එළියට යන්නේ සායනහන්සටත් බැන. මොකද ඒ සත්‍ය තේරුම් ගන්න මේ මනස හරි අකමැති. ඒ සුභාසිත වචන කියන උත්තමයෝ ඒ ඇත්ත කියලා දෙනවා. මේකයි ඇත්ත කියලා. ඒ ඇත්ත තේරුම් ගන්න උදව් කරනවා. ඒක හේතු ගන්නන්න වීරය කරනවා. ඒකෙන් කියන්නේ ඒ සායනහන්සේ දරුවන්ට අවවාදයක් කරන්නේ නැහැ කියලා අවවාද කරනවා. අම්මට කීකරු වෙන්න, තාත්තට කීකරු වෙන්න, හොඳට නොකළ යුතු දේවල් නොකර ඉන්න, කළ යුතු දේවල් කරන්න. මේ විදිහට අපි ධර්මයේ කියලා දෙනකොට දරුවන්ට උපදෙස් දෙනවා, මඟ පෙන්වනවා, අවවාද කරනවා. නමුත් අපි ඒ විඳවන එක්කෙනාට ඇත්ත කියලා දෙනවා. ඒ ඇත්ත තමයි එයා බලාපොරොත්තු වෙන තාක්කල් එයාගේ ගාව විඳවිලා තියෙනවා. එයා බලාපොරොත්තු වීම නවත්තපු දවසට විඳවිල්ල ඉවර වෙනවා. ඇඬිල්ල වැළපිල්ල ඉවර වෙනවා. ඉතින් ඒ ඇත්ත කියලා දෙන්න ඕන. ඒ ඇත්ත කියලා දෙනවා නම් ඒ සායනහන්සේ උතුම් පැවිද්දෙක්. මොකද ඇත්ත කියලා දෙනවා. ඒ අතරතුරේ අර මඟ පෙන්වීම ටික අපි කොච්චර උපදෙස් දෙනවද? මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න, මෙහෙම හිතන්න එපා, මෙහෙම හිතන්න. කොච්චර ළමයින්ට දේවල් කියලා දෙනවද? ඒ සමාජීය ප්‍රශ්න විසඳන්න බුදුදහම පැත්තෙන් අපිට වගකීමක් තියෙනවා, මඟ පෙන්වන එක. යහපත් මඟ පෙන්වීම බුදුදහම උපකාර කරගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි సంతానගත දුකින් නිදහස් වෙන්න නම්, සසර දුකින් නිදහස් වෙන්න නම් අපි දුක් විඳින හේතුව බාහිරය නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා දකින්නම ඕන. ඒ නිවැරදි ධර්මය දකින්නම ඕන. ඒ නිවැරදි ධර්මය අවබෝධ කරගන්නම ඕන. ඒ නිවැරදි ධර්මය ඒක තමයි සත්‍ය කියලා අඳුන ගන්නට, අවබෝධ කර ගන්නටම ඕන. සුභාසිතය දේශනා කරනවා කියන්නේ, සත්‍ය දේශනා කරනවා කියන්නේ, ප්‍රිය වචන දේශනා කරනවා කියන්නේ ඒකටයි. කවුරු හරි සායනහන්ස කෙනෙක් අනිත්‍ය දෙයට නිට්ටයයි කියලා දේශනා කළොත් බොරු කියන හාමුදුරු කෙනෙක්. පරමාර්ථ වශයෙන් දුකක් තියෙන දෙයට නෑ සැපයි කියලා දේශනා කරොත්, සදාකාලික සැපයක් තියෙනවා කියලා දේශනා කළොත්, ඒ සංස්කාර වලින් හැදිච්ච දේවල් වල සදාකාලික සැපයක් තියෙන්න බෑ. මොකද සංස්කාර අනිත්‍යයි. ඒ හින්දා සත්‍ය දේශනා කිරීම, සත්‍ය කීම සුභාසිතය ලෙස භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය දැඩි ලෙස අවධාරණය කරනවා. දැන් සාමාන්‍ය ජීවිතයට යමු. සාමාන්‍ය ජීවිතේ වුණා මතක තියාගන්න, සත්‍ය කතා කරනම නම් තාම හොඳ මානව සම්බන්ධකම් පවත්වගෙන යන්න, අර්ථාන්විත මානව සම්බන්ධකම් පවත්වගෙන යන්න ඒක උදව්වක් වෙනවා. බොරු කියන,
අපිව රවට්ටන්න දේවල් නිර්මාණය කරලා කියන අයෙකු සමග අවුරුදු 100ක් ගෙවන ජීවිතයට වඩා ඇත්ත කියලා දෙන, සත්‍ය කියලා දෙන, තමන්ව රවට්ටන්න නැති, වංචා කරන්නේ නැති, තමන්ට කපටිකම් කරන්නේ නැති මිනිස්සෙක් සමග ගෙවන දවස් 10ක ජීවිතය වටින ජීවිතයක්, උතුම් ජීවිතයක්. මේ ලෝකේ රැවටිලා ඉන්න එක කොච්චර වේදනාකාරීද? රැවටිලා ඉන්න එක නෙමෙයි වේදනාකාරී, රැවටිලා හිටියා කියලා දැනගත්තම්නේ. රැවටිලා ඉන්න වෙලාවේදී අපි හරි උද්දාමෙන් ඉන්නේ, හරි මහා ආස්වාදයකින් ඉන්නේ රැවටිලා ඉන්න වෙලාවේ. හැබැයි එක වෙලාවක් එනවා ඒ කඩතුරාව අයින් වෙනවා. එක වෙලාවක් එනවා. කොයි සම්බන්ධකමෙන්? ඒ කඩතුරාව අයින් වෙන වෙලාවක් එනවා. ඒ රැවටිල්ලෙන් එළියට එන වෙලාවක් තියෙනවා. ඒ බොරු ඔක්කොම විවෘත වෙලා ඒ හැංගිලා තිබිච්ච දේවල් ඔක්කොම මතු පිටට ඇවිල්ලා පේන්න පටන් ගන්න වෙලාවක් තියෙනවා. අන්නේ වෙලාවේදී අර ගෙවපු හැම දවසක් ගැනම විඳවන්න පටන් ගන්නවා. ඒකයි බුද්ධ ශාසනයේ සත්‍ය කතා කරලා, ප්‍රියදේ කතා කරලා, බොරු නොකිය ප්‍රබුද්ධ දේ කතා කරලා ගෙවන ජීවිතය, එක දවසක ජීවිතය තාම උතුම් කියලා අගය කරලා තියෙනවා. තාම වටිනවා කියලා අගය කරලා තියෙනවා. සත්‍යවාදී වීමනේ. සත්‍යවාදී වීම කියන එක. මා ඔබට යෝජනා කරනවා ජීවිතේ උත්සාහ කරන්න. ජීවිතේ වීර්ය කරන්න. අනෙක් අය ඔබට සත්‍යවාදීද කියලා හොයාගන්න එකට නෙමෙයි. ඔබ පුළුවන් තරම් උපරිම අන් අය සමග පවත්වන සම්බන්ධකම් සත්‍ය මත පදනම් වෙච්ච, ඇත්ත මත පදනම් වෙච්ච සම්බන්ධකම් බවට පත් කරගන්න. දරුවෝ එක්ක වුණත්, බිරිඳ එක්ක, සැමියා එක්ක, යාළු හිත මිත්‍රයෝ එක්ක, ගුරු ශිෂ්‍යයෝ එක්ක ඇත්ත කතා කරන්න. අමාරුයි. මා දන්නවා ඒක හරි දුෂ්කර දෙයක්. ඒක හරි දුෂ්කර දෙයක්. ඇත්ත කියලා දෙන එක හරි අමාරු දෙයක්. මොකද මිනිස්සු බොරුවේ මිහිරෙන් මත් වෙලා ඉන්නේ. සුන්ට බොරු කියනවා නම් මිනිස්සු පුදුම රැස් කරනවා ඒ බොරුවට. ඇත්ත වෛවර්ණ නැහැ. ඇත්ත පාට නැහැ. ඒ හින්දා ඇත්තට තියෙන ආකර්ෂණය මනුෂ්‍යගේ සිතේ ගොඩක් අඩුයි. බොරුව තරම් ඒක මේ සුවදායීව පොදු ජනයට දැනෙන්නේ නැහනේ. පොදු ජනයට බොරුව එච්චර සුවදායීව දැනෙන්නේ නැහැ. ඒ ඥානවන්තයින්ට ඇත්ත තරම් වෙන රහතයක් නැහැ. වෙන මිහිරි දෙයක් නැහැ. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා ඔබ ප්‍රබුද්ධ මිනිසෙක් ලෙස, ප්‍රඥාවන්ත මිනිසෙක් ලෙස, බුද්ධිමත් මිනිසෙක් ලෙස ඔබ ඇත්ත කතා කරලා ඇත්ත එක්ක ජීවත් වෙලා එහි මිහිර විඳින්න පුරුදු වෙන්න කියලා. සත්‍ය අහනකොට, සත්‍ය කියනකොට, සත්‍ය කියලා ගෙවන දවසේහි මිහිර විඳින්න, ඒ සතුට විඳින්න ඔබ පුරුදු වෙන්න.
මොකද අපි අනිත් අයට බොරු කියලා අනිත් අයව රවට්ටලා අපිට හරි ලේසි වෙලාව ගෙවා ගන්න එක. හැබැයි බොරුවක් කියපු තැන ඉඳලා මට නම් ඇති වෙලා තිබිච්ච මගේ අත්දැකීම් වල මම බොරු කියලා තියෙනවානේ. එතකොට මට ඒ හැම වෙලාවකම ආපු අපහසුතාවය තමයි ඒක මතක තියන් ඉන්න ඕන. බොරු කිව්වම තියෙන ප්‍රශ්නේ කාට හරි මං යාට කියපු එක මං විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඒ ඊළඟ වාරෙත් ඒකම කියන්න ඕන හින්දා. ඒක කොච්චර පීඩාවක්ද? මා බොරු කියන්න කැමති නැති වෙලා තියෙන ප්‍රධානම කාරණේ ඒකේ පීඩාව මම දන්න හින්දා දැන්. හරි කරදරයක් බොරු කිව්වම. මේ බනහන අය අතර බොරුවක් කවදාවත් නොකියපු කෙනෙක් ඉන්නව නම් ඒක හරි දුර්ලභ දෙයක්. බොරු කියපු අය ඇති නේ. එයා දන්නවා මේ කාරණේ. දැන් Tamanට Taman අවංකව හිතන මිනිස්සු දන්නවා බොරු කිව්වම කොච්චර අමාරුද කියලා. කියන්නේ හිතෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි එකට ජීවත් වෙන අයට බොරු කිව්වම කොච්චර කරදරකාරීද. එයා හමු වෙන වාරයක් පාසා එයත් එක්ක කතා කරන වාරයක් පාසා අර මනසින් වරදකාරී බව කියන එක අපිට පීඩාගෙන දෙනවා. ඒක කරදරයක්. හිතට කරදරයක්. ඒක හිතට අසහනයක්. ඒව මතක තියන් ඉන්න ඕන. වදයක් ඒක. සත්‍ය කියපු අයට ඒ අසහනේ නෑ. සත්‍ය කිව්වම දැනෙන සැනසෙල්ල ඔබ දන්නවා. කියා ගන්නකම් ඒක අමාරුයි. ඒක අමාරුයි. කිව්වම ඊට පස්සේ සුළු වෙලාවක් කැළඹිලි චලනයන් රාණ්ඩු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ඇත්ත කියපු හින්දා ඒත් ඒක ඊට පස්සේ දරා ගන්න පුළුවන්. ඊට පස්සේ හිතට මහත් සැහැල්ලුවක් දැනෙනවා. ඒක ඉවරයි. ඒක ආය හංගන් ඉන්න දෙයක් නැහැ. ඒක කොන් වහන් කතා කරන්න දෙයක් නැහැ. ඔක්කොම කියනවා. බුදුවරු වගේ කරන්නේ. ඒ උතුම් ජීවිතේ. ඒ උතුම් සැනසෙල්ල අපිට හොයාගන්න කියලා බුදුවරු අපිට දේශනා කරා. ඒකයි ඇත්ත කියපු කෙනාට අසහනයක් නැත්තේ. ඇත්ත කතා කරන කෙනා කවදා හරි දවසක එයාගේ වචන ප්‍රිය වචන වෙනවා. දැන් කෙනෙකුට තැනකට ආසාවෙන් මුසපත් වෙලා ඉන්න වෙලාවක කෙනෙකුට එහි ඇත්ත කියලා දුන්නොත් එයාගේ ඒ වෙලාවේ හිත රිදෙන්න පුළුවන්. ඒකනේ ඔය සමහර අය බුදුහාමුදුරන්ට වෛර කරේනේ. මාගන්දියා වගේ අය බුදුහාමුදුරන්ට වෛර කළේ ඇත්ත කියලා දෙන හින්දා. මොකද්ද මේ කයෙහි තියෙන නිස්සාරුභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ ඇත්ත කියලා දුන්නා. එතකොට ඒ අය හිතුවා මේ තමන්ට කරන අපහාසයක්, තමන්ගේ ශරීරයේ ලස්සනට කරන අවමානයක්, ඒ සුන්දරත්වයට කරන නිගාවක් කියලා තමයි ගත්තේ. ඒ මොකද හැමෝටම මේ ඒ ඇත්ත මිහිරි වෙන්නේ නැහැ. ඒක අවබෝධ නොවන තාක්කල්. හැබැයි කේමා මගේ මතක විදියට කේමා කියන කාන්තාවට භාග්‍යවතුන් වහන්සේ උඩාන්සගේ විශේෂ දේවල් පෙන්වා දීමේ හැකියාවෙන් පෙන්වලා දුන්න කියනවනේ. අර කාන්තාවක් නේ, කාන්තාවක් ලස්සනට බොහොම ලස්සන කාන්තාවක් පවන් සලමින් ඉන්නවා. පසුව එයා වයසට ගිහිල්ලා පියවරෙන් පියවර දි รา පත් වෙලා අදන් වැටෙන හැටි ඒක දකින්න සැලැස්සුවා කියලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි පුංචි කාලේ ඉගෙන ගන්නකොට අපිට උගන්වපු බණ කතාවල එකක්. එතකොට අර ද්වේෂය එන්නේ නැහැ. ඒක දැක්කම
ඒක දකින්න අවශ්‍ය කරන නුවණ ආපු ගමන් අරමට තරහ යන්නේ තරහ යන්නේ තමන් මුසපත් වෙලා ඉන්න කාරණයට පටහැනි දෙයක් කියනවා කියන හැඟීමේදී විතරයි. ඒත් කාගෙත් ගාවට ඇත්ත එන දවසක් තියෙනවානේ. සත්‍ය කාගෙත් ඉස්සරහට එන වෙලාවක් තියෙනවා. එදාට ඒ කලින් අහලා තිබිච්ච සත්‍ය කොච්චර මිහිරිද කියලා තේරෙනවා. හොඳ උදාහරණයක් කිව්වොත් දැන් ඔබ බලන්න අපේ රටේ සුනාමි වෙලාවේ විශාල මනුෂ්‍ය ප්‍රමාණයක් මැරුණා. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරපු දේපල, ගේදොර, යාන වාහන, විශාල ව්‍යාපාර එක විනාඩි කිහිපයක් ඇතුළත මුදුබත් වුණා. හැබැයි විශේෂත්වය තමයි ඒ හැම මිනිසෙක්ම ඒ කියන්නේ ජීවත් වෙච්ච මිනිස්සු තාම සුළු කාලයක් ඇතුළත ඒගොල්ලෝ යථා තත්ත්වයට ආවා. යථා තත්ත්වයට ආව කියන්නේ ඒගොල්ලෝ ලොකු ගෙවල් හැදුනා කියන එක නෙමෙයි. අර ප්‍රිය දේවල් අහිමි වීමෙන් සමහර රටවල් වලදී අපි දකිනවා ප්‍රිය අය ඔය වගේ තත්ත්වයන්ගෙදී අහිමි වීමෙන් ප්‍රිය දේවල් නැතිවීමෙන් පස්සේ උමතු වෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය, පිස්සු හැදෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය, මානසිකව පීඩා විඳින මිනිස්සුන්ගේ ප්‍රමාණය විශාලයි. මානසික රෝගීන් බවට පත් වෙන. හැබැයි අපේ රටේ මිනිස්සු අහලා හරි ඇහිලා හරි මිනිස්සුන්ට මන්තරයක් වගේ ඔළුවට ගිහින් තියෙනවා ජීවිතය අනිත්‍යයි කියන එක. කිසිම දෙයක් සදාකාලික නෑ කියන එක. ඕනෑම වෙලාවක අපි මායාවේ වසඟයට යන්න පුළුවන් කියන එක. අපේ දේවල් ඕනම වෙලාවක අහිමි වෙන්න පුළුවන් කියන එක. ඒ සත්‍ය අහලා තියෙනවා. ඒ සත්‍ය වරින් වර අහලා මේක ඔළුවේ තියෙනවා. අර මහා විපතක් වෙන වෙලාවට අපි දන්නේම නැතුව අපිට දරා ගැනීමේ ශක්තිය අර අහලා තියෙන සත්‍ය නිසා අවබෝධ වෙලා තියෙන තාම හිමින් සියුම්ව අවබෝධ වෙලා තිබෙන ඒ කාරණා නිසා අපි දන්නේම නැතුව ලොකු හයියක් එනවා අපිට දේවල් දරා ගන්න. ඒ අත්දැකීම බොහෝ මිනිස්සු අත්විඳා සුනාමිය වගේ මහ ඛේදවාචකවලදී නායයන් වලින් තමන්ගේ පවුලේ සියලු දෙනා නැති වෙද්දී ජීවත් වෙන එකම එක්කෙනාට දරාගෙන ඉන්න හයිය ආධ්‍යාත්මිකව ආවේ සත්‍ය එක සැරයක් හරි අහලා තිබිච්ච නිසා. ඒ සත්‍ය පොඩ්ඩක් හරි වැටහිලා තිබිච්ච නිසා. සත්‍ය කියන්නේ අවබෝධ කරගත්තොත් පුදුම රසවත් දෙයක්. හැම වේදනාකාරී වෙලාවකම අපේ හිතට යම්කිසි සැනසීමක්, යම්කිසි මිහිරක් එකතු කරන්නේ සත්‍ය විසින්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සුභාසිත සූත්‍රය තුලදී අපිට අවධාරණය කරන්නේ සත්‍ය කියන්න, ප්‍රිය දේ කියන්න, බොරු කියන්න එපා. කොච්චර වටින දේවල්ද මේ දේශනාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාට පස්සේ වංගීස කියලා තෙරුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ගාව උදාහරණයක් වගේ ප්‍රකාශ කරන ස්වාමීනි මට ඒක තේරුණා කියලා. මෙහෙමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලේ. භාග්‍යවතුන් වහන්සේ මට වැටහෙනවා. භාග්‍යවතුන් වහන්සේ මට වැටහෙනවා. මට මේක තේරෙනවා ස්වාමීනි කියලා වංගීස කියන තෙරුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන වංගීස ඒක නුඹට වැටහෙනවා. උන්වහන්සේ අනුමත කරනවා. ඔව් නුඹට ඒක වැටහෙනවා.
මොකද ඒ වංගීස තෙරුන් තමන්ට ඒ දේ වැටහුණා කියලා භාග්‍යවතුන් වහන්සේ ගාව වදාළ දේ භාග්‍යවතුන් වහන්සේ දුටුවා. ඒ භික්ෂු පිරිස අතර හිටපු ඒ තෙරුන්ට මේ කාරණාව ඉතාම හොඳින් අවබෝධ වුණා කියලා මේ සත්‍ය. මේ සුභාසිත සූත්‍රයේ වදාළ අන්තර්ගතය. උන්වහන්සේ ගාථා කීපයක් කියනවා භාග්‍යවතුන් වහන්සේ ගාව. මේ විදියට තමන්ට අවබෝධ වෙච්ච විදිය උන්වහන්සේ කියනවා. යම් බසකින් තමා නොතවන්නේ නම් මෙරමාත් නොපෙලෙන්නේ නම් ඒ බස්ම කියන්නේය ඒ කාන්තයෙන් ඒ වචනම සුභාසිත වේ. අන්න අර භාග්‍යවතුන් වහන්සේ සංක්ෂිප්තව දේශනා කරපු අර ධර්ම කරුණු කීපය වංගීස තෙරුන් වහන්සේ තේරුම් අරගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළේ යම් කිසි වචනයකින් තමන් පෙලන්නෙත් නැත්තං අනිකාව පෙලන්නෙත් නැත්තං තමුන් දැවෙන්නේ තැවෙන්නෙත් නැත්තං අනුන් දවන්නේ තවන්නෙත් නැත්තං ඒ වචන නේද සුභාසිත වචන කියලා. බලන්න කොච්චර හොඳ අවබෝධයකට උන්වහන්සේ පත් වෙලා තියෙන්නේ. අර භාග්‍යවතුන් වහන්සේ සංකල්ප කීපයක් දේශනා කළා. ඒක අවබෝධ කරගත්ත උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කියනවා එහෙනම් ස්වාමීනි සුභාසිත වචනයක් කියන්නේ අනිත් එක්කෙනත් තවන්නේ නැති තමනුත් තවන්නේ නැති තමන්ටත් පීඩාවක් එන්නේ නැති අනුන්ටත් පීඩාවක් එන්නේ නැති වචනයක් නේද? උන්වහන්සේගේ පළවෙනි ගාථාවේ අර්ථය ඒක. ඔබ තේරුම් ගන්න. වංගීස තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ගාව සිද්ධ කරන්නේ ප්‍රකාශනෙන් අපිට පණිවුඩයක් තියෙනවා. සුභාසිතයක් නම් තමන්ව තැවෙන්නේ දැවෙන්නේ පෙලෙන්නේ නැති වෙන්නත් ඕන. තමන්ගේ ඒ වචන හින්දා අනිත් එක්කෙනා තැවෙන්නේ දැවෙන්නේ පෙලෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නත් ඕන. ඔබ කතා කරන්නේ එහෙම වචනද? ඔබ අනිත් අයට sannivedanaya කරන්නේ එවැනි වචනද? තමන් දැවි දැවි තැවි තැවි පීඩා විඳ විඳ අනිත් අය සනසන වචන සුභාසිත වචන කියන්නේ නෑ ධර්මේ. ධර්මයේ සුභාසිතයක් නම් තමන් දැවෙන්නෙත් නැති වෙන්න ඕනේ වචනේ නිසා තමන් තැවෙන්නේ නැති වෙන්න ඕන. තමන් පීඩා විඳින්නේ නැති වෙන්න ඕන. අනිත් එක්කෙනා දැවෙන්නේ තැවෙන්නේ විඳවන්නේ නැති වෙන්න ඕන. ඒ වචන තමයි සුභාසිත. ඒ වචන තමයි සුභාසිත. ඒ වචන කතා කරමු. එතකොට තමන්ගේ සුවය අතෑරලා අනිත් අය සුවපත් කරන්න කතා පවත්වන එක සුභාසිත නෙමෙයි. දැන් සමහරු කියන්නේ මේමනේ මං ඒ ටික කිව්වේ නෑ ඔයාගේ හිත රිදෙයි කියලා. මං ඇතුලේ තියන් ඒ වුණාට ඔයාට මේව කිව්වා. ඒක බුද්ධ ආගම නෙමෙයි. තමන් විඳෝ අනිත් එක්කෙනාව සුවපත් කරන එක බුදුදහම නෙමෙයි. ඊළඟට වෙන්නේ මොකක්ද? තමන් විඳෝ අනිත් අය සුවපත් කරන්න කතා පවත්වන්න ගිහිල්ලා ප්‍රකාශන කරන්න ගිහිල්ලා අන්තිමට උද්ගත වෙන දේ තමයි අර කියපුවා බොරු කියලා එලිදරව් වෙච්ච වෙලාවට පුදුම විඳවිල්ලක් Tamanටත් වෙනවා ඊළඟට. ඊළඟට අර බොරු අහපු අය බොරු අහලා ටික වෙලාවක් සන්තෝෂෙන් ඉඳපු අය ඒ බොරු කිව්වේ බොරු කියලා දැනගත්තු දවසට රණ්ඩු වෙන්නේ නැහැ. ප්‍රශ්න ඇති කරනවා. ඊළඟට ඒ කියපු එක බොරුවක් වහන්න තව බොරුවක් ඒක වහන්න තව බොරුවක් මොනතරම් කරුමයක්ද ඒවා. එතෙන්ට වැටෙන්න එපා. බුදුහාමුදුරුවෝ කියපු දේ වංගීස තෙරුන් වටහාගෙන උන්වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ අපිට පැහැදිලි කළා. උන්වහන්සේ අපිට අවධාරණය කළා. කොමක්ද? තේරුම් ගන්නට කියලා, අවබෝධ කර ගන්නට කියලා, වටහා ගන්නට කියලා සුභාසිතයක් කියලා කියන්නේ තමනුත් දැවෙන්නේ නැති, තමනුත් තැවෙන්නේ නැති වචනයක්. තමනුත් පීඩා විඳින්නේ නැති, අනුනුත් පීඩා විඳින්නේ නැති වචනයක්. ඒ වචන තමයි සුභාසිත කියලා කියන්නේ. ඒ නිසා එවැනි වචන කතා කරා.
ගොඩාක් අය ජීවිතේ වරද්දගෙන තියෙන්නේ අනුන්ගේ හිත හදන්න, අනුන්ගේ හිත හොඳ කරන්න ඇත්ත වෙනුවට බොරු කියන්නේ. ඇත්ත කියන්නේ නැතුව අනේ ඔයාගේ හිත රිදෙයේ ඉඳ මම බොරු කිව්වේ පස්සේ කීවට වැඩක් නැහැ. ඊළඟට අනේ ඔයා මාව ඇඳුවේ ඇයි කියලා අහන්නේ. ඔයා මාව රැවට්ටුවේ ඇයි? ඔයා මට ලනු දුන්නේ ඇයි? ඕවනේ අහන්නේ. ඒ නිසා ඔබ යමක් කියලා ඒකෙන් ඔබ විඳෝ ඉන්නෙත් නැත්තම් ඔබ කියන දෙයින් අනිත් එක්කෙනා තැවෙන දැවෙන තත්ත්වයටපත් වෙන්නෙත් නැත්තම් ඔබ මේ දේවල් කියන්නේ. ඒක ඔබේ සාමාන්‍ය නුවණින් තීරණය කරන්න. ඒකට මේ රොකට් සයන්ස් ඕනේ නැහැ. ඒක තේරුම් ගන්නනේ. මම කියන වචනේ හින්දා අනිත් මිනිස්සයාගේ හිත තුවාල වෙලා එයා විඳවනවද? මම කියන වචනේ හින්දා අන්තිමට මම්ම විඳවනවද කියන එක තේරුම් ගන්න මේ රොකට් එකක් හදන්න අවශ්‍ය කරන මහා ඥානය ඒ දැනුම ඕනේ නෑනේ. ඒකයි රොකට් සයන්ස් ඕනේ නෑ කියන්නේ. එහෙම ඕනේ නෑ. ඒක මේ කොමන් සෙන්ස්. සාමාන්‍ය දැනුමෙන් අවබෝධයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ විදියට කියන්න ගියාම මේක කියන්න ගියාම මමත් තැවෙනවා දැවෙනවා. මේ මිනිස්සයත් තැවෙනවා දැවෙනවා. ඇයි මං ඒක කියන්නේ? ඒක තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මම ඔබට යෝජනා කරනවා ඒ දේවල් තේරුම් ගන්න අය බවට පත් වෙන්න. ඒ දේවල් වටහා ගන්න අය බවට පත් වෙන්න. ඊළඟට වංගීස තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ගාව දේශනා කරනවා ස්වාමීනි යම් බසෙක් අභිනන්දිත වේනම් අප්‍රිය වචන නොගෙන නිර්මාහට ප්‍රිය වචනයක් කියානම් එය එබඳු ප්‍රිය වචනම කියන්නේ ඒකවේ තමන් කියන වචනයක් නිසා අනිකාට දැනෙන්නේ සතුටක් සැනසීමක් නම් තමන්ටත් දැනෙන්නේ සැනසීමක් නම් සතුටක් නම් ඒ වචන කියන්නේ දැවෙන ඒවා කියන්න එපා තමනුත් අනුනුත් ඊළඟට කියනවා තමන්ට සතුටක් සැනසීමක් දැනෙන අනුන්ට සතුටක් සැනසීමක් දැනෙන වචන නේද මම කියන්න ඕනේ කියලා. කොච්චර හොඳට උන්වහන්සේ අවබෝධ කරගෙනද භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ. අපි අපේ ජීවිතේදී මේවා පුහුණු වෙන්න ඕන. මේවා මේ පුහුණු වෙන්න බැරි දේවල් නෙමෙයි. තමන්ටත් යමක් කිව්වට පස්සේ සතුටක් තියෙන්න ඕන. මම ඒක යාට කියලා දුන්නා. මම ඒක යාට කිව්වා. තමන්ට සතුටක් තියෙන්න ඕන. ඒ වගේම ඒක ඇහුවම ඒ වෙලාවෙම සතුට හම්බ වෙන්නේ නැහැ සමහර කෙනෙකුට. හැබැයි පස්සේ හරි අපි කියපු දේ හින්දා එයාට සතුටක් දැනෙන වෙලාවල් තියෙනවා. දැන් අපිටත් ඒ වගේ අත්දැකීම් තියෙනවනේ. අපිට සමහර ඇත්තවල් අපේ අම්මලා තාත්තලා කියනකොට අම්මලා තාත්තලා පෙන්වන්න බෑනේ. හැබැයි අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා හිතෙනවා හරිනේ අම්මා කියපු එක. තාත්තා කියපු එක ඇහුවනම් මෙහෙම වෙන්නේ නැහනේ. මේ ඔක්කොම උනේ අම්මා කියපු එක ඇහුවේ නැති හින්දානේ වෙලාවේ. මේව නැද්ද ජීවිතේ? තියෙනවා. මටත් තියෙනවා ඔබටත් තියෙනවානේ. මගේ ලොකු හාමුදුරුවෝ ඒ කාලේ කියපු සමහර දේවල් ගැන මට හිතුනේ මේ කරුමක්කාර හාමුදුරු කෙනෙක් වද දෙන්න එනවා ඔළුව කණ්ඩ එනවා. එහෙම හිතිලා තියෙනවා. හැබැයි අද ඒ වචන මම ගුරුවරයෙක් නේ දැන්. මට ශිෂ්‍යයෝ ඉන්නවානේ. මට දැන් දැනෙනවා කොච්චර ඇත්තද කොච්චර ඒ වචන මම මතක් කර කර මිහිර විඳිනවා ඒවයි. කොච්චර ඇත්තද ඒ කියලා දුන්නේ කියලා. මොන තරම් උන්වහන්සේට ඒ වචන කියන්න අත්දැකීම් උදව් වෙන්නේ නැද්ද උන්වහන්සේගේ ජීවිතේ කියලා. මේ අනිකාට සතුට දැනෙන වචනේ කියනකොට ඒකෙදි ඔබ පටල ගන්න බෑ. ඒ වෙලාවේ යාව හැපි කරන්න කතා කරන එක නෙමෙයි. ඒවට කියන්නේ මූණිච්චාවට බටර් ගන්නවා කියන්නේ ඒවටනේ. මූණිච්චාවට කියනවා කියන්නේ ඒවට. අනිත් අයව මුරුන් ගත්තේ තියෙනවා. ඒ වගේ ගොඩාක් කියමන් තියෙන සිංහල භාෂාවේ. ඒ කියමන් තියෙන්නේ අර අනිකාව ඒ වෙලාවේ හැපි කරනවා නේ. ඒ වෙලාවේ සන්තෝෂ කරන්න. ඒවා දේශපාලඥයෝ කරන කතා.
ඒ කියන්නේ දූෂිත දේශපාලඥයෝ හොඳ දේශපාලඥයෝ එම කතා කරන්නේ නැහැ. නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙක් එයාගේ නෝනානේ අවුරුදු ගාණක් එයා හිරේ ඉඳිද්දි බලන් ඉඳපු නෝනව එයාගේ ප්‍රතිපත්තියට පටහැනි දෙයක් කරන්න බෑ කියලා එයාට වෙන් වෙන්න අවස්ථාව දුන්නානේ. මොකද නෝනා කැමති උනේ නෑ වර්ග ભેදවාදය ඉවර කරන කතා පවත්වනවට මේ නෙල්සන් මැන්ඩෙලා හැබැයි තමන්ගේ ආදරණීය බිරිඳ තමන්ට අවුරුදු ගාණක් ආදරය කරමින් තමන් හිරේ ඉඳිද්දි සම්පූර්ණයෙන්ම තමන්ව ගලව ගන්න ඒ සටන් කරපු ඒ කාන්තාවගේ අදහසටවත් තමන්ගේ ප්‍රතිපත්තිය තමන් හිටියා සත්‍ය යහපත් මතයක. මොකක්ද සත්‍ය යහපත් මතය? මම කවුරුවත් ભેද කරවන්න, මම යුද්ධ ඇති කරවන්න, මම කුලල් කා ගන්න තත්ත්වයටපත් කරන්න, මම මගේ වචන පාවිච්චි කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් එතුමට තිබුණා. එතුමා ඒ විශ්වාස කරපු දේ වෙනුවෙන් එතුමාගේ සියල්ල නැති වෙද්දිත් පෙනී හිටියා. අද ලෝකේ එතුමට මේ වෙලාවෙත් මම ලෞකික මිනිස්සෙක් විදිහට එයා ආදර්ශයට ගන්නයයි උපමාවට ගන්නයයි. එයා රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ හොඳ ගතියනේ. ඒ හොඳ ඒවා ඒ වෙලාවේ හරි අමිහිරිනේ. ඒ වෙලාවේ හරි අමිහිරිනේ. මැන්ඩෙලා එක්ක සටන ඉඳපු සටන් සගයෝ කොච්චර තරහ වෙන්නේ නැද්ද? යන් සමහර ඇත්තවල් කියනකොට ළඟ ඉන්න බොහෝ දෙනෙක් ඒ වෙලාවෙදි තරහ වෙනවා. හැබැයි පස්සේ ආදරය කරනවා. භාග්‍යවතුන් වහන්සේට කොච්චර ඇත්ත කියලා දෙන එක හින්දා හිංසා පීඩා කරපු අය ඉන්නවදනේ. ජීසස්ට ඇත්ත කියපු හින්දා කොච්චර හිංසා පීඩාවද. හැබැයි ඒ හිංසා පීඩා කරපු හැම කෙනාටම පස්සේ වඳිනවනේ. පස්සේ ඒගොල්ලෝ කියපු ඇත්ත කියලා පිළිගන්න තත්ත්වයට එනවා. මොකද ඇත්ත ඒ වගේ මිහිරි දෙයක්. සමහර ඇත්තවල් ඒ වෙලාවෙම අහද්දිම මිහිර ලැබෙනවා. සමහර ඇත්තවල් අහන වෙලාවේ අමිහිරි, හැබැයි තේරෙනකොට මිහිරි. එනිසා අහන වෙලාවේ අහන මිනිහට ඒකෙන් අමිහිරි බවක් දැනෙනවා කියන එක මත ඇත්ත කියලා දීම නවත්තන්න එපා. ඔබ දන්නවා මේ ඇත්ත මෙයා තේරුම් ගත්තොත් එයාට කවදා හෝ දවසක මිහිරක්මයි ජීවිතේට කියලා. ඒ නිසා ඇත්ත කියලා දෙන්න. ළමයෙකුට හරි ඇත්ත කියලා දෙන්න. ඇත්ත කියන්න. ඇත්ත තේරුම් අරගන්න එක අමාරු වුණාට තේරුම් ගත්තම පුදුම සැනසෙල්ලක්. ඇත්ත දැනගෙන දේවල් කරනකොට ඒක පුදුම සැනසෙල්ලක්. ඒ වෙලාවේ අමාරුයි. එහින්දා මේ වංගීස තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ හරියටම තේරුම් ගනිමින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගාව මේ සිද්ධ කරන උතුම් වූ පැහැදිලි කිරීම අපිට හොඳ මඟ පෙන්වීම රැසක් කරනවා. අවසාන වශයෙන් උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා ඒකාන්තයෙන්ම සත්‍ය නම් අමූර්ත සදෘස වචන යන තෙල පෞරාණික ධර්මය සත්‍යේ හා අර්ථයෙහි හා ධර්මයේ පිහිටි සත්පුරුෂයෝ කිය. ඒ කියන්නේ අර පැරණි කියමනක් තමයි සත්‍ය තරම් වෙන රසයක් ලෝවේ කොයින්දා කියන එකනේ. ඒක සත්‍ය. ඒක අමූර්තය කියලා පැරණි බුද්ධිමත් මිනිස්සු කිව්වා. අමූර්තය. සත්‍ය අමූර්තය කියලා හැඳින්වුවා. ඒ මොකද ඒක එච්චරට මිහිරි ඒක තේරෙනකොට. නිකන් හිතන්න සමහර දේවල් තියෙනවා ජීවිතේ අපි රැවටිලා තේරුම් ගන්න නැතුව ඉඳලා කාලයක් ගිහිල්ලා තේරෙනවා. අන්නේ තේරෙනකොට දැනෙන සැනසෙල්ල ලොකු දෙයක් දැන් හරි තේරුණානේ කියලා. ඒ තමයි ඒ අමෘතයට උපමා කළේ ඒකයි. ඒ දැනෙන්නේ තමන් කළුවරෙන් එළියට ආවා කියලා හිතනකොට දැනෙන ඒ සතුට.
තමන් අඳුරේ ඉඳපු කාලේ ඉවරයි කියලා දැනෙනකොට තියෙන සතුට. ඒකයි වංගීස තෙරුන් වහන්සේ මේ විදියට පැහැදිලි කරන්නේ. අන්තිමටම ඒකාන්ත සත්‍ය නම් වචන අතරේ උතුම්ම වචනේ නම් ක්ලේශ පරිනිර්වාණයට උදව් කරන සංසාර දුක්ඛයෙන් නිදහස් වෙන්න උදව් කරන තථාගතයන් වහන්සේගේ ධර්මයමයි කියලා වංගීස තෙරුන් තමන්ගේ උදානය නිමා කරනවා. ඒක කොච්චරනම් ඇත්තද නේ? දැන් මේ සියල්ල බලන් ඉදිද්දී අපිට සියලු අත්දැකීම් ලැබෙද්දී අන්තිමටම අපිට හිතෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ තමයි ඇත්තම කියලා දීලා තියෙන්නේ. අපි රැවටිලා ඉඳලා තියෙන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්තට පිටින් වෙන ඇත්තවල් තියනවා කියලා හිතාගෙන අපි ගියපු ගමනේ. අපි විඳවලා තියෙන එකයි. මොකද අපි හදාගත්තු සුරංගනා ලෝකවල මනස්කාතවල අපි ජීවත් වෙලා. එතකොට ඒකෙන් එළියට එන්න සිද්ධ වෙච්ච දවසේදී අපිට තේරෙනවා මේක කලින්ම බුදුහාමුදුරුවෝ කියලා දුන්නානේ. ඒ අවබෝධය ඒ දුකින් අපව නිදහස් කරන සත්‍ය වචනය තමයි මේ ලෝකේ උතුම්ම වචන. කනකට ඇහෙනවා නම් මිහිරිම වචන ඒ වචනයි කියලා වංගීස තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හමුවේ දේශනා කරනවා. එනිසා සාමාන්‍ය සත්‍යයේ ඉඳලා පරම සත්‍ය දක්වාම අපි සත්‍යයට අපේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන. ඒක තමයි මේ දේශනාවේ මූලික හරය බවට අදපත් වෙන්නේ. සුභාසිත සූත්‍රය ඉගෙන ගත්තේ. සුත්ත නිපාතේ, කුද්දක නිකායේ සුත්ත නිපාතේ තියෙන වටින සූත්‍ර දේශනාවක්. ඒ මූලාශ්‍රය කියන්නේ ඔබට නැවත අරගෙන කියවන්න පුළුවන්. සුත්ත නිපාතේ, කුද්දක නිකායේ සුත්ත නිපාතේ සුභාසිත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස පිළිගන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කළේ විශේෂයෙන්ම මීට 3 මාසයකට කලින් නොවැම්බර් මාසේ 8 වෙනිදා අභාවයට පත්වෙච්ච අපෙත් දායිකාවක් ලෙස කටයුතු කරපු විශේෂයෙන්ම අපේ අනුරුද්ධ වීරසිංහ මහත්මයාගේ කාන්ති මෞතුමියගේ පවුලේ සමීපතම මිතුරියක් ලෙස ඉඳපු කැනඩාවේ විනිපෙග් නුවර ජීවත් වුණු අපි කියපු අවස්ථාවල අපිට දම්පැන් පූජා කරන්නට සම්බන්ධ වුණු සදහැවත් දායිකාවක්. එතුමිය රෝගීව හිටිය කාලයක්. රෝගීව ඉඳිද්දිත් අපි සද්ධර්ම දේශනා ඇය දායක වෙලා සිද්ධ කළා. සමහර දේශනා අය ගොඩක් බෙහෙත් බීලා ඒ පීඩාවන් මැද වුණත් ඇය ආයාසෙන් ඒ දේශනා අහන් ඉඳපු බව අපි දන්නවා. ධර්මය අවබෝධ කරගන්න, පින් කරගන්න ඇයගේ ජීවිතේ වීරිය කළා. කුසල් කරගන්නට, තමන්ගේ ඊළඟ භවයේ සුවපත් වෙන විදියට තමන්ගේ අවසාන කාලය ගෙවන්නට ඇය අවබෝධයෙන් කටයුතු කළා. මැරෙන බව දැනගෙන කටයුතු කළා. ඉතින් ඒ නෝනා මහත්මිනියට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දේශාන් පුතණුවන්, දිනුක පුතණුවන් සහ හිමාශි දුව. ඒ දරුවෝ 3 දෙනාගේ ආදරණීය අම්මට විශේෂයෙන්ම රුවන් ඩයස් මහත්මයාගේ ආදරණීය බිරිඳට පින් අනුමෝදන් කරලා තමයි මේ උතුම් පින්කම අද සිද්ධ කළේ. ඒ දරුවෝ 3 දෙනාට මා මෙහිදී මෙත් සිතින් සිහි කරනවා. දැන් මව් නැති වුණත් මව්ට පින්පෙත් අනුමෝදන් කරන මේ වගේ කටයුතු කරන ගමන් ඔබ තිදෙනාම ආදරණීය තාත්තට කීකරුව එයත් එක්ක සාකච්ඡා කරලා ජීවිතේ ඉදිරිය ගොඩනගාගෙන අම්මට ගෞරව කරමින් තාත්තව ආරක්ෂා කරගනිමින් කටයුතු කරන දරුවෝ බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳ දැනුගත් දරුවෝ බවට පත් වෙලා ජීවිතේ හොඳට බණ ධර්මයක් දැනගෙන කුසලයේ අකුසලයක් දැනගෙන අම්මා නැති වුණා කියලා ජීවිතය වෙන පාරවල් වල ගෙනියන්නේ නැතුව අම්මටත් ගෞරවයක් ලැබෙන විදියට තාත්තටත් සැනසීමක් ලැබෙන විදියට කටයුතු කරයි කියලා
මා ඒ දරුවන්ගෙන් අපේක්ෂා කරනවා. ඒ දරුවන්ට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබේ ජීවිතය තව තවත් යහපත් අතටම පත් කරගන්න. තාත්තට සලකන්න, තාත්තා බලාගෙන ඒ කටයුතු කරන හොඳ දරුවෝ වෙන්න. දැනටත් එවැනි උතුම් ගුණ තියෙනවා. ඒ උතුම් ගුණ තවත් දියුණු කරගන්නට කියලත් මෙත් සිතින් සිහිපත් කරන ගමන් රැස්වුණු සියලු පින් කුසල් ඒ මියගිය මහත්මිනියට සුභාසිනී මැණික් මහත්මිනියට අපි අනුමෝදන් කරමු. ඊට අමතරව බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස, නමින් මියගිය සියලු ඥාතීන්ට, ඒ වගේම මේ සේනාසනයේත් අපේ දායක පිරිස් මේ වෙලාවෙත් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මොකද මේ දේශනාව මතක් ප්‍රමාද වුණෙත් අපේ කපිල බණ්ඩාර මැතිතුමන්ගේ බිරිඳගේ මව්ගේ 7 දවසේ ධර්ම දේශනා පින්කම මේ දේශනාවට කලින් තිබුණු නිසා ඒ ඇත්තොත් මේ වෙලාවෙත් සද්ධර්ම දේශනාවට වුන්කම් දුන්නා. ඔබ අප නමින් මියගිය සියලු ඒ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. සියලු ඥාති හිත මිත්‍රාදීන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ දරුවෝ 3 දෙනාටත්, ඒ වගේම රුවන් මහත්මාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ලංකාවේ සුජීවත්ව සිටින මියගිය මැණික් මහත්මියගේ ආදරණීය ඥාති හිත මිත්‍ර ආදීන්ට, මව් දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්නවා නම් ඒ ඇත්තෝ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. සියලු යහපත සැනසෙල්ල ලැබේවා. සියලුම දෙවිවරුද ඔබ අප ආරක්ෂා කරත්වා. විශේෂයෙන්ම මේ සේනාසනාධිපති, එවැගේම පුජ සුගත සේනාසනය, කංසාය සුගත භාවනා මධ්‍යස්ථානය කියන මේ සේනාසනත්‍රයේම ආධිපත්‍ය හොබවන අපේ සහෝදර හුරුළුනික වැවිසු ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ දිනවල ලංකාවට වැඩම කරලා වැඩ වාසය කරන්නේ. තමන්ගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ, තමන්ගේ මෑණියන් වහන්සේ දැක බලා ගන්නට, ඔවුන්ට අපෝපස්ථාන කරන්නට ලංකාවට ගිහිල්ලා උන්වහන්සේටත්, ඒ වගේම සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උතුම් ස්වාමීන් වහන්සේලාට, සදහැවත් පිරිසට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මිය පරලෝකීය සුභාසිනී මැණික් මහත්මියට, සුභාසිනී මැණික් මහත්මිනියට, ඒ වගේම මියගිය සෙසු ඥාතීන්ට, දෙවියන්ට, ඔබ අප හැම දෙනාටම මේ උතුම් පින්කමේ බලයෙන් උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් මතක් කර සිටිනවා ෆුජි සුගත සේනාසනයෙහි සිදු කෙරෙන වාර්ෂික ලේ දන් දීමේ රුධිර දානමය උතුම් පුණ්‍ය කර්මය හෙට උදෑසන, හෙට ඉරිදා උදෑසන 9 ඉඳලා සවස් 3:00 විතර වෙනකන් පැවැත්වෙනවා. ඒ ෆුජිනොමියා ඒ ප්‍රධාන රෝහලේ ඉල්ලීම ඇතුව සුදම ස්වාමීන් වහන්සේ මුල් වෙලා වාර්ෂික වේ උතුම් පින්කම සිද්ධ කරනවා. මේ කනගවා පළාතේ, ඒ වගේම සිසෝකා පළාතේ, ටෝකියෝ ආදී ආසන්න දිස්ත්‍රික්කවල ඉන්න අයට, සයිතමා, ගුම්මා ආදී පළාත්වල ඉන්න අයටත් අවස්ථාව තියෙනවා ඔබගේ රුධිරය දම් දෙන්න. තව කොතනක හෝ ජීවිතය රැකගන්ට වීරිය කරන බලාපොරොත්තු වෙන කෙනෙකුගේ ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ උතුම් වූ දාන උපපාරමිතාව පුරන්නට හෙට උදෑසන 9 ඉඳලා හවස 3:00ට පෙර ෆුජි සුගත සේනාසනයට, ෆුජි නොමියා වල තමයි ෆුජි සුගත සෙනසුන තියෙන්නේ, සිසෝකා දිස්ත්‍රික්කේ පැමිණෙන්ට කියලා මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ හැමට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සාදු සාදු සාදු.